අපි ඔබට කිව්වාද අපි සමග ස්වාමින් වහන්සේ නමක් එකතු වෙනවා කියලා. ඒ තමයි මහනුවර වජිරබුද්ධි හිමි. මහනුවර වජිරබුද්ධි හිමිගේ ප්‍රධාන විශේෂත්වය තමයි වජිරබුද්ධි හාමුදුරුවෝ වනවාසීව අවුරුදු 25ක් විතර වනවාසීව වැඩි කාලයක් සිටීම. ඒක තමයි ඒ වගේම මම වජිරබුද්ධි හාමුදුරුවන් අපිට අඳුන්ලා දුන්නේ අපේ හිතවත් ජාත්‍යන්තර ප්‍රසිද්ධියටපත් වුණ ජාත්‍යන්තර ප්‍රසාදයටපත් වුණ මගේ හිතවත් චිත්‍රපට අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දර අපි විමුක්තියට ස්තුතිවන්ත වෙනවා මේ හාමුදුරුවන් අපේ මැදිරියද්ද වැඩම කිරීම ගැන. හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ වනවාසීව අවුරුදු 25ක් ඒ වනවාසීව වාසය කරන්න ධර්මානු කටයුතු කරන්න හිතුනේ වනවාසී. ඔව් දැන් අපි බුදුදහම ඉගෙන ගත්තේ මුලින්ම අම්මගෙන් අප්පච්චිගෙන් පන්සලට එක්කන් ගියා. ලොකු වෙනකොට අපිට ඉස්කෝලේ ගියාම ඉස්කෝලෙන් ඉගෙනනවා. මම හිතන්නේ සාමාන්‍ය පෙළ දක්වා අපි බුද්ධ ධර්ම ඉගෙන ගන්නවා. මහනුවර ධර්මාජාත ඔව් ඒක පාසලක් කීපයකට අවසාන වශයෙන්. එතකොට මේ අපිට තේරුණා දැන් පන්සලේට ගියාම පොඩි කාලේ මට ගොඩක් ප්‍රශ්න තිබුණා මේ අර ලොකු පිළිමයක් ඉදිරිපිට අම්මා පොඩි කැම ටිකක් තියන්නේ පොඩි භාජනයක පන්සලේ. ඒක තියලත් පස්සේ ඇවිල්ලා අර තිරේ වහලා පොඩ්ඩක් එළියටලා ඉන්නවා. දැන් අපිට පොඩි ළමෙක් හැට තේරෙනද අපි ඊට වඩා ආහාර ප්‍රමාණයක් ගත්තා. අර ලොකුයිනේ අර රූපේ ළඟ හිටගත්තාම අපි එයාට මේක ඇද්ද? දිවයා කනවද මේවා? මතන මොකක් නිසා හරි මට ප්‍රශ්න කරා. මට පොඩි කාලේ අහනවා අම්මගෙන් ඇව්වා මේ මෙයාට මේ පොඩ්ඩක් ඇද්ද කෑම? මේක කාලා ඉන්න පුළුවන්ද? අපිට වඩා ඒ වගේ. එතකොට අපිට අර පිරිත් නූල් බඳින එක ගැන ওই නූලයි අපි අතර සම්බන්ධය මොකක්ද? ඕකෙන් මොනවද අපිට හම්බ වෙන්නේ? එතකොට දැන් අර පහන් පත්තු කරන සුවඳ දුම් මලන දැන් මේ ගොඩක් ගැටලු සාගත. හරි සුන්දරයි. ඒ වගේම අනිත් පැත්තෙන් අර ටිකක් ප්‍රශ්න කරන ගතියක් තිබුණා. ඉතින් අපි පාසලේ ගිහලා ඉගෙන ගද්දි දිගින් දිගට ඉතින් අපි ගාථා කටපාඩම් කරා. නොයෙකුත් සිද්ධාර්ථ කුමාරයා කියලා එයාගේ චරිත කතාව ඉගෙනනවා. නොයෙකුත් දේවල් කියලා. අපිට ගොඩක් ප්‍රශ්න මට වුණා. අපි අර උසස් සාමාන්‍ය පෙළ පන්තියට එනකොට අර ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙම කියලා උගන්වනකොට මොකක්ද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මාදිට්ඨිය. කෙන ඔබ වහන්සේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඔව් දැන් ගුරුවරුන්ගෙන් ඇහුවා දැන් මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ කියලාම ඒගොල්ලෝ දුන්න උත්තරේ තමයි නිවැරදි දැකීම. හැබැයි නිවැරදි දැකීම කියන්නේ මොකක්ද කිව්වහම නිශ්චිත පිළිතුරක් ලැබුණේ නැහැ. අපිට තිබුණ ගැටලුව. එතකොට ඊළඟ දේ තමයි දැන් සමහර ඒ කරන කියන දේවල් අපිට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. දැන් චතුරාර්ය සත්‍ය කියන දුක්ඛාරය සත්‍ය කියන දුකයි කියන ඇත්තටම දුකද කියන ප්‍රශ්නේ තිබුණා අපිට දුකක් තිබුණේ නැහැ. හරි සතුටින් අපි ජීවත් වුණා ළමා කාලේ. වහන්සේට හිතනවා දැන් අපිට බුද්ධ ආගම ඉගෙනනපු ආගම ඉගෙනනපු ගුරුවරයන්ට ඔව් බුද්ධ ආගම උගන්වන්න සුදුසුකමක් තිබ්බා කියලා. දැන් සුදුසුකම කියන එක මං හිතන විදිහට තියෙන්නේ අපිට පොඩි කාලේ තේරුන්නේ නැහැ. පසු කාලේන එකත් බුදුදහම උගන්වන්න සුදුසුකම් තියෙන්නේ ඇත්තටම අපිට ගවේෂණය කරගෙන යනවාම ගියාට පස්සේ තේරුනේ බුදුදහම උගන්වන්න පුළුවන් සම්මා සම්බුදුවරයෙකුට පමණයි. ඊට පස්සේ සම්මා සම්බුදුවරයා කියන දේ තමයි අනිත් අය කියන්නේ. හැබැයි ඒ කියන දේ තේරුම් ගන්න එක එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද හේතුව මේක අපේ ඇසට කනට නාසයට ගෝචර වෙන ධර්මතාවයක් නෙමෙයි. එකෙන් එහා ගිය එකක් මේ බුදුන් වහන්සේ අපිට කියන්නේ. හැබැයි අපි ඒක කියන්න තේරුම් අපි උත්සාහ කරන්නේ එයා කියන වචන ටික අල්ලගෙන. හැබැයි එතුමා ඒ වචන කියන්නේ අර මිනිස්සු ඉන්ද්‍රිය ගෝචර ධර්මතා අනුව ගන්න අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා සකස් කරගත්ත සංකේත සමූහයක්නේ භාෂාව කියන්නේ. ඉතින් ඒ අර ලෞකික ඉන්ද්‍රිය ගෝචර දේ අනුව ප්‍රකාශ කරන්න ගත්ත වචන වලින් අර ලෝකෝත්තර ධර්ම කියනවා. එතකොට ගැටලුවක් වෙනවා. හයට අර අන්දේව ಜಾති අන්දේ උපදිනකොට අපි කියන්නේ අන්දයි කියලා. දැන් ඔහුට කොච්චර වර්ණ ගැන කිව්වත් ආලෝකය ගැනවත් තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි. අපි හාමුදුරනේ දැන් මෙහෙම ප්‍රශ්නයක් අපිට කුඩා කාලේ තිබ්බ. දැන් ඔය සමහර සමාජ අධ්‍යයන එහෙම කරනකොට මේ පිළිම වන්දනාව. ඒ කියන්නේ ධර්ම කියන්නේ දර්ශනයක්නේ. දර්ශනවාද කියන්නේ මම වර්ධිනම නිරුද්ධ කරන නමුත් මේ පිළිම වන්දනාව අපි හැමතැනම පිළිම හදනවා. ඒක ගැන ඔබ වහන්සේ මොනවද? ඔව් දැන් ඒක තමයි අර උනේ අර බුදුන් වහන්සේ කියප එක කියන්නේ ගියාම අපි බුද්ධ කියන තැනට එනකොට බුදුන් වහන්සේ කිව්වා මේ බුදුන් දකින්න කිව්වා. දැන් බුදුන් වහන්සේගේ රූපයට වශී වෙලා පැවිදි වෙච්ච එක්තරා භික්ෂුවක් හින්දලා හිටියා ඒ වක්කලී කියලා පොතේ සඳහන් වෙනවා. ඔහු පැවිදි වෙලා කරේ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. එයා පේන තැනකට වෙලා. ඉතින් බුදුන් වහන්සේ මේක දැනගෙන පස්සේ කතා කරලාගෙන වක්කලී ඔබට ඇති වැඩේ මොකක්ද? මගේ මේ කුණු කය දෙස බලා සිටින්නේ. මාව දකින්න ඕන නම් මගේ ධර්මයේ දකින්න කිව්වා.
ඒතර පැහැදිලිවම පේනවා මේ බුද්ධ කියන්නේ බුදුන් වහන්සේගේ ජීවමාන ශරීරයත් නෙවෙයි කියලා. ඒක දෙක අරයට එකයි කිව්වේ ධර්මයේ දකින්න ධර්මයේ තුලින් බුදුන් දකින්න. ඒතර බුදුන් වහන්සේ අපි අඳුනගත යුත්තේ බුදු ගුණ 9ක් ඒ ඉතිපිසෝ කියන ගාථාවේ සඳහන් වෙනවා. ඒ ගුණ හරහා දකින්න ඕන දේ වෙනුවට පසු කාලීනව ඉතින් අර කාලේ හිටියා වගේම ඉතින් බුදුන් වහන්සේ නැති වෙලා ඉතින් නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරා. ඉතින් ඊට පස්සේ ප්‍රතිමා හදන්න පටන් ගත්තා. හැබැයි ඒකට වැන්දයි කියලා ඒ ගැන කතා කරා කියලා මේ බුදුන් දකින්න බෑ. ඒක අපිට කිසිසේත්ම අනුමත කරන්න බෑ. අපේ හිතේ ඒ ගුණ තුලින් අපි ගුණ දියුණු කර ගැනීම හරහා අර ශ්‍රද්ධාවනේ බුදුදහමේ තියෙන අන්ධ භක්තිය නෙවෙයිනේ. අන්ධ භක්තිය කියලා කියන්නේ අර අපි නොදන්න දෙයක් විශ්වාස කරනවා. අපි නොදන්න දේ එක්ක විශ්වාස කරනවා නැත්නම් සැක කරනවා. ඒ බුදුදහම එහෙම බෑ. සැකයට විශ්වාසයට තැනක් නැහැ. මෙතන තියෙන ප්‍රත්‍යක්ෂණාය. ඒ හඳුරන්නේ බුදුදහම කියන්නේ අපි සියලු දෙනාම අතහැරලා සුද්ධෝදන රජු කියන්නේ මේ කියන්නේ රජ කෙනෙක්. කියන්නේ සිද්ධාර්ථ කුමාර රජ කෙනෙක් මේ අතහැරලා ගියේ. නමුත් අද තත්ත්වය වෙනස්. දැන් අද තියෙන මේ Facebook වලත් හාමුදුරුවෝ ඉන්නවා. ඒක හරියද? ඔව් දැන් එතන තියෙන ප්‍රශ්නේ මේකයි දැන් අතහැරලා නැහැනේ මේ අය. අතහැරියන ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැනේ. අල්ලගෙන Facebook එකේ ඉන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ අතහැරිය සමහරට පන්සලේ ගෙදරින් ගිහිල්ලා පන්සලට ගියා. සමහරට පන්සලේ තව දේවල් අල්ලගෙන. මොකද ඒ අතහරින්න ඕනේ අපි රාග ද්වේෂ මොහ. ඒ බුදුන් වහන්සේ කියපු ඒ ලෞකික දේවල්, ලෝකේ බැඳිච්ච දේවල්. දැන් සිද්ධාර්ථ කුමාරයා බිසව සහ රජමාලිකා තුනේ සියලු දේ අතහැරලා වනයේට ගියා. ඒ වනයේට ගියේ වනේ ධර්ම තියෙන නිසා නෙමෙයි. ඒ මිනිසුන්ගෙන් ඉවත් වෙලා තමයි මේක දකින්න ඕනේ. ඒ ගවේෂණය කළා එයා තමා තුලින් තමාගේ නුවණින් මේ යථාර්ථය දැක්කා. ඉතින් ඒක කරාට පස්සේ ඒක දැකගත්තට පස්සේ මෙතන මම කියලා දෙයක්වත් නැහැ මගේ කියලා දෙයක්වත් නැහැ මේ අසත් වර්ණත ස්පර්ශ වුණාම කනත් නායත ස්පර්ශ වුණ මාධ්‍ය වශයෙන් මේ ක්‍රියාවලියක් සිදු වෙන විඥානය සහ ඒ හරහා ඉතු වෙන ධර්මතාවය තමයි බුදුහාමුදුරු දැක්කේ. එතකොට මෙහෙම එකක් නැහැ කියලා තීන්දුව කරා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා එහෙම කළාට ඒ දහම හරහා එන ඊළඟ මිනිස්සු කරේ ඒක නෙවෙයි. ඒක ගිහිල්ලා ඒක මොහොතක් කරගෙන ආගමක් කරගෙන බැර ඇතුළත පිරිසුදු වීම ඒ ධර්මයේ පිළිපැදලා එන්න ඕනේ උත්තරීතර தത്വයට නොයා යන්නේ නැතුව අර දේ කරන්න පටන් ගත්තා. එතකොට සිවුරෙන් වැහිලා හිටියත් ගෙදර ඉන්න වෙනත් ගිහි වේශයෙන් ඉන්න අයත් අතරේ වෙනසක් නැහැ ධර්මයේ පිළිබඳලා ඒ தത്വයටපත් නොවුණා. ඇයි මේ தത്വයට අපි මේ ලංකාව ගැන කතා කරමු. ඇයි මේ தത്വයටපත් වෙලා තියෙන්නේ? එකක් ඉතින් බොහෝ කාලයක් ගියාලා බුදුන් වහන්සේ කාලේ හිටපු අය ඒ හොයාගෙන ගියා කරා. නමුත් පසු කාලීනව මම හිතනවා මේ ලොකු අවස්ථාවක් උදා වුණා. දැන් බුදුන් වහන්සේ පහළ වෙච්ච ගමන්ම මේ ධර්මයේ විශාල පිරිසක් හිටියා. උන් මේක හොයාගෙන හරි තැනට ආවා. ඉතින් හරි සෞම්‍ය හරි සුන්දරයි හරි දකින්න ආසයිතන ශ්‍රමණ ක්‍රියාකාරීත්වයක් තිබුණේ. ඉතින් එතකොට මුළු රටේම රජවරුන්ගේ සිටුවරුන්ගේ සාමාන්‍ය විශ්යන්ගේ අවධානය දිනාගත්තා. ඉතින් ඊට පස්සේ දැන් බැලුවා මේ බුදුදහමට ඕන කෙනෙකුට ඇවිල්ලා මේ හිස බහු ගාලා මේ වේශය ගන්න පුළුවන්. මේ ශ්‍රමණ වේශය මේ රෙද්දවත් මේ තට්ටේවත් දහම නැහැ. මේක අධ්‍යාත්මික දිනු කරගත්ත ශ්‍රමණත්වයේ කියන එක වෙනයි ශ්‍රමණ වේශය කියන එක දෙකයි. හැබැයි බුදුදහමේ නීති රීති නැති හින්දා අර කැමැති ඕන කෙනෙකුට ඇවිල්ලා මේ වේශයටපත් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් පසු කාලීනව අවුරුදු 10ක් 15ක් 20ක් යනකොටපත් වුණා ජීවත් වීමේ පහසු මාර්ගයක් හැටියට. ඒක ඊටාම කනගාටුයි. හැබැයි ඒක අද ඊයේ ලංකාවේ විතරක් නෙමෙයි එදා ඉඳලා බුදුන් වහන්සේගේ කාලෙම මේක සිදු වුණා. ඊට පස්සේ ගොඩාක් ප්‍රශ්න මතුණා රහතන් වහන්සේලාට. අපි වර්තමාන ගැන ඔව් දැන් වර්තමානයේට ඒක ගොඩාක් මම කියන්නේ ආරම්භෙත් එහෙමනම් අද ඊටාම නරකයිනේ අවුරුදු 2500කට වැඩිය ගිහිල්ලානේ 600ක් විතර. එතකොට අද කියනකොට අද ඒ බුදුන් වහන්සේ කියපු දහම එහෙම් පිටින්ම සැඟවිලා ගිහින්. අද ඒ වෙනකොට සංකේත ඇවිල්ලා බුද්ධ කියනකොට පිළිමේ ධර්මයේ කියනකොට චෛත්‍ය හෝ බෝගහ ඒ වගේ දැන් අපි හිතමු උදාහරණයකට මෙතන තිබුණ භාණ්ඩේ නැති වෙලා. ඉතින් අපි හොයනවා කෝ දැන් මෙතන මේ තිබුණා මේක දැන් රහත් වුණාද කියලා. අන්න මේ වගේ සංකල්ප ආවා. ඒක යම් යම් අය හිතාමතා කරාද විකෘති කරන්න කරාද කියලා දන්නේ නැහැ. කොහොමද අවසානයේ උනේ ඒ ශ්‍රමණ වේශය විතරක් ඉතුරු වුණා. ධර්මයේ වැළලුණා. දැන් සමහරව අවංකවම ධර්මයේ වැළලුණා කියලා වහන්සේ කියනවා. වැළලුණානේ වැළලුවා. මම කියන්නේ බුද්ධ ධම්ම සංඝ සරණ යන්නකෝ බුද්ධ ධම්ම සංඝ තුන යට කරගෙන චෛත්‍ය පිළිමේ බෝගා මත වුණා. අද හරි ගැටලුවක්. අපි මේක හොයාගෙන ගියා. අපි නගරේ හැදිලා ඉස්කෝලේ ගිහිල්ලා මේ ගැටලුව අපිට උත්තර නැති වුණා. අමුත් අපි රස්සාවක් අපි අර සාමාන්‍ය ගිහියෝ හැටියට වෘත්තියක් ඉගෙනගෙන ඒ කටයුතු කරන් යනකොට යම් කාලයක අපිට තේරුණා මීට වඩා දෙයක් අපි කරන්න ඕනේ. මොකද අපි දැකපු දේවල් අනුව මොකද බුදුන් වහන්සේ වැනි නැත්නම් ඔය අනිකුත් ආගම් ශාස්ත්‍රවල කාලයක් පවතින්න බෑ උන්ලා. ඒ ඔබ වහන්සේ දැන් වනවාසී උනේ. වනවාසී වුණේ ඒකයි. දැන් අපි නගරේ හැදුනා ඒ විදිහට ධර්මය අහගෙන ගියා. ඉතින් අපි දේශනයක් ඇහුවත් මේ කතාව කියනවා. ඉතින් අපිට තිබුණා සැකයක් මේ බුදුන් වහන්සේ කියන්නේ ඇත්ත කතාවක්ද මේක කරන්න පුළුවන්ද බැරිද කරන අය ඉන්නවද මේ මාර්ගඵල කියන්නේ මොනවද ධ්‍යාන කියන්නේ මොනවද සමාධි කියන්නේ මොනවද මේ නිබ්බානම් පරමං සුඛං කියන මේ සුඛේ මොකක්ද? දැන් මේ අපි දකින සමාජයේ නගරේ ගමේ ඒක දකින්න නැහැනේ.
ඊට පස්සේ අපි පොතපත කියවනකොට අපි මගේ විශිෂ්ට ගුරුවරයෙක් අපි දකින රේරුකාණී චන්දවිමල වැනි ස්වාමීන් වහන්සේලාගේ පොත්පත් කියවද්දී අපි දැක්කා මේ ඇත්ත දහම මේක නෙවෙයි කියලා. ඉතින් හැම වෙලේම බුදුන් වහන්සේගේ දහම පටන් ගන්නේ අරඤ්‍යගතව, රුක්ඛමූලගතව, ශුඤ්ඤාගාරගතව. අපි නගරේ ගමේ පේන්නේ නැහැ. මට හිතුණා මේක එහෙනම් අරඤ්ඤේ ඇති. කැලේ අරඤ්ඤ කියන්නේ. රුක්ක මූල වල ඇති. ඊට පස්සේ හොයන්න පටන් ගත්තා කැලෑවල ගිහිල්ලා. එතකොට ඇත්තටම මේ කියන බුදුන් වහන්සේ කියන පිළිවෙත පුරණයි කැලේ හිටියා. ඒ නිසා කැලේ. දැන් දැන් අවුරුදු මෙතන කියන අවුරුදු 25ක්. තිස්සේ. ඔව් 1990 විතර පටන් ගත්තේ මේක. ඒ කාලයක් අවුරුදු 10ක් විතර අපි ගිහි විදිහට. මොකද අපිට නොදන්නා දෙයක් පසුපස යන්නේ. එකපාරට මේ සිවුරු දාලාගෙන මාන වීමේ මේ වේශය ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ අපි ගවේෂණයක් කරේ මම ඇත්තටම. මේ කියන එක ඇත්තද මේක කරන්න පුළුවන්ද මේකේ මොනවද ලැබෙන්නේ? කියන ගමන් ඒක හොයාගෙන ගියේ. අවුරුදු 10ක් විතර අපි කොහෙද මේ කඩු ගන්නාවේ හරි කැලේකද ඔබ වහන්සේ කොයි හරි දැන් ඉන්නේ කඩු ගන්නාවේ දැනක ඕ කඳු ගැටයක් කෙලවරේ තනියම ඉන්නේ ඒක ශුන්‍යාගාරයක් අරඤ්‍ය නෙවෙයි විශාල කැලයක් නෙවෙයි මං විතරයි එතන ඉන්නේ ඒක එනයි දායකවරු ඔව් ඒක එක්කෙනා දානේ අරගෙන එනවා ඔව් ඉතින් ඒක ආහාර වේල ඉතින් කොහෙන් එක එක රට වටේ දැන් අපිට තියෙන විස්තර ඔබ වහන්සේ එක වේලයි පමණක් වළඳන්නේ කියලා කියනවා ඔව් පැවිදි උදාසියට මම තීරණය කරා බුදුන් වහන්සේම අනුකරණය කරමි මොකද බුදුන් වහන්සේ අවුරුදු 29 දී රජමාලිගාවෙන් එළියට ගිහිල්ලා අවුරුදු 80ක් වෙනකන් ජීවත් වුණා අවුරුදු 51ක් ජීවත් වෙලා තියෙන එක ආහාර වේලකින් අනික බුදුන් වහන්සේ ගොඩාක් සූත්‍රවල දේශනා කරා මේක ආහාර වේලක් ගැනීමේ ආනිසංශ මොකද නිරෝගී කය නිරෝගී මේ ඊළඟට ඉරියව් පවත්වන්න පහසුයි කියලා හරියට උපදෙස් දෙනවා. ඉතින් ඒ හින්දා මම තීරණය කරා බුදුන් වහන්සේ මගේ ශාස්ත්‍රවරයා හැටියට මමත් ඒකම කරන්න ඕනේ. ඒ වගේම ආමුදුරනේ දැන් මෑත කාලේ මේ ලෝකෙත් පිළිගැනීමක් තියෙනවා අපේ මිනිස්සු අපේ රටේ මිනිස්සු අපේ ජනතාව දෙනවා කියන්නේ දෙන්න බොහොම කියන්නේ දුප්පත් ජනතාව වුණත් තාම මේ තමන්ගේ තියෙන දේ කෑම පව දෙන්න ප්‍රසිද්ධිය කර දක්වන ලෝකෙම එහෙම තියෙන ජනතාවක් අපේ ඉන්නවා. මොනවටත් මං කියන්නේ සාමාන්‍ය ජනතාව. එතකොට ඔබ වහන්සේම කිව්වා මට මේ අපි හම්බෙන්නේ මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා. දැන් ඔබ වහන්සේ පිණුසිඟා ගියා. පිණ්ඩපාතේ ගියා. තාම පිණ්ඩපාතේ යනවද? නමුත් ඒක පිණ්ඩපාතේ යනකොට ප්‍රශ්න ඇති වුණාද? ඇත්තටම පිණ්ඩපාතේ යද්දී මුලදී ලොකු ආකර්ෂණයක් තිබ්බ හැමෝම බලන් හිටියා. මිනිස්සු හරිය ඇත්තටම අපේ රටේ මිනිස්සු දන් දෙන්න සූදානම් මං හිතා දුෂ්කර ගමක. ඊටාම සීතල වැස්සේ මේ දුරු උදේ 6:00මාර වෙනකොට මම යනකොට පාර දිගට මිනිස්සු 35ක් 40ක් දානෙට යන්නේ හිටියා. බොහොම උනන්දුයි. හැබැයි පසු කාලෙම ප්‍රශ්න මතුවුණා. මොකද මේක දකිනකොට අපේ පවතින සමාජ ක්‍රමයේ තුල මේක විවේචනයට ලක් වුණා සමහරුන්ගේ. ඇයි ඔබ වහන්සේ අර මම කිව්ව වැලිච්ච බුදුදහම සහ මතුවෙච්ච අර මේකට කියන්නේ දැන් අද අපේ රටේ තියෙන්නේ මේ සැබෑ දහම වනගතව හරිතන තියෙනවා අපේ සැබෑ තේරවාද බෞද්ධ සම්ප්‍රදාය නමුත් එළියේ තියෙන්නේ අර විකෘති වෙච්ච සද්ධර්ම ප්‍රතිරූපක ඇත්තට මේ ප්‍රතිරූප දහමක් දැන් තියෙන්නේ අර එතකොට ඒ අයගේ පැවැත්මට මේක බාධායි මොකද පන්සලට දාන ටික ගෙනත් දෙනවා මේක අපිට ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේ පින්නපාතය එයාම සම්බන්ධව අනිත් භික්ෂූන් විරෝධත්වය ඇත්තටම මුනේ ඒක ඊට පස්සේ කට කතා පතුරවන ඔයකොත් එක්කන අපි කැලේ හැංගලා ඉන්නවා එතන දැන් ඊට පස්සේ ගමට කියනවා දැන් අපි තමයි මේව කරන්නේ ඔයගලන්ට පාංශකෝලේ දෙන්න දෙන්නේ පිනට මේ උදව් කරන්නේ හැම එකකට අපි ඒව කරන්නේ නැහැ කැලේට වෙලා ඉන්නවා අර දාන ටික අරන් ඇවිල්ලා දැන් මේකට නොයෙකුත් දේවල් සිදු වුණා එදා ඉඳන්ම වුණා ඉතින් මේක තමයි ඇත්ත කතාව දැන් ඔබ වහන්සේ පින්නපාතේ යන්නේ නැහැ ඊට පස්සේ දැන් ඊට පස්සේ අපිට ඒ හරහා නොයෙකුත් ගැටලු මතුවුණා ඊට පසු කාලේ ඉතින් ගොඩාක් දාන දෙන්න බලන් ඉඳිදි මම මේක කරේ ඊට පස්සේ බැලුවා මේක මේ බලෙන් මේ ගැටුම් හදාගෙන මේ එතනට ගිහලා අපිට යන්නේ අපි ඇත්තටම ගැටුම් හදාගන්නේ මේ සිරුද අත්හැරියේ. ඊට පස්සේ ඉතින් අපි කාලයත් සමග වෙනස් වුණා. ඉතින් අපි මගේ අත්හල නොහැකි දේවල් මං කරේ නෑ. ඉතින් ඊට පස්සේ ඉතින් බොහොම උනන්දුවෙන් ඉතින් රට වටේ මිනිස්සු ඒ කුංචි ආහාර වල ගෙනත් දෙනවා. ඒ වුණාට ඒකත් පින්නපාතේ තමයි. හාමුදුරුවෝ දැන් අපි දැකලා තියෙනවා. ගෙවල් කුඩා ළමයි. ඊටාම ආසයි හාමුදුරුවෝ කෙනෙක් පින්නපාතේ එනකොට බොහොම ආදරෙන් භක්තියෙන් ගෙනල්ලා දෙනවා ආහාර. ඉතින් ඒක අද අපිට දකින්න බැරි දර්ශනයක්. ඒක තමයි මගෙත් තිබුණ හීනේ බුදුන් වහන්සේගේ කාලේ වගේ අපිටත් මේක කරන්න බැයිද මේ ආදර්ශය දෙනවා කියන චේතනාව තිබුණා. මොකද අපි වුණත් හරිය ආසාවෙන් පුංචි කාලේ දුන්නා. මිනිස්සු හරිය උනන්දුයි. හැබැයි මම මේ කියන්නේ මේක හරහා මතුවෙච්ච අර සද්ධර්ම ප්‍රතිරූපක ක්‍රියාවලිය හරහා යම් පිරිසක් මේ ක්‍රමයට එකඟ නැහැ. එතකොට ඔවුන්ගේ තන නැති වෙයි කියන බය තමයි මෙතන තියෙන්නේ. ඒතකොට ඊළඟ ඒගොල්ලෝ තර්කයක් ගේනවා මේ මොකටද ගමට එන්නේ? ඉතින් කැලේ මින් තිබෙන හැංගිලා. එහෙම එකක් තියෙනවා. දැන් මම අවුරුදු ගාණක් කැලේ ගිහලා දහම අවශ්‍ය දේ අරගෙන මම ඊට පස්සේ කල්පනා කරා දැන් බුදුහාමුදුරුවෝත් අවුරුදු 6ක් කැලේ හිටියා. හැබැයි සදහටම හිටියේ නෑ. ආවා ගියා. එළියට යලා මිනිසුන් තමන් අත්දැකීම කිව්වා. ඉතින් අපිත් හොයාගෙන ගියාගේ මම කල්පනා කළා මගේ මිතුරු යාළුවෝ ඊළඟ පරම්පරාවල ඉන්නවා මේක හොයන සීමිත පිරිසක් අපි උන්ට පිහිට වෙන්න ඕනේ කියන. මොකද අපි තමාරු මේක හොයාගත්තේ තනින් තන ගුරුවරු ගාවට ගිහින් කියලා ටිකක් පහසුකම් තියෙන තැනකට ආවා. හැබැයි ඒ අර ගමට මුසු වුණේ නෑ. පන්සලට ගියෙත් නෑ. අර ශුන්‍යාගාරය කියන තැනට ගිහලා තමයි ඔක කරේ අර වනාන්තරයෙන් ඇවිල්ලා. දැන් වනාන්තරයේ ඉඳලත් ගමට අපි යන්න ඕනේ.
ගමේ තමයි ඔයගේ ප්‍රශ්නේ ආවේ. මොකද විශේෂයෙන් මේ නුවර කොළඹ වගේ නගරවල ඔය වනවාසී ගැටලු තියෙනවා. දැන් අපිට අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල වගේ පැත්තක ගමක කැලේ ඉඳලා වෙන්න පාතේ කියලා ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද ඒ ඇයිට අවබෝධය තියෙනවා. මේ නගරේ සහ කොළඹ නුවර වගේ නුවර ගැන නුවර තපෝවනේ තියෙනවා, නුවර තියෙනවා, මාලිගාව අපි ප්‍රෝග්‍රස්ථානය. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර මම කියපු අර ප්‍රතිරූපක දහමනේ. දැන් බුදුන් දහම් සරණ යන්න කිව්වට කවුරුවත් කිව්වේ නෑනේ මේ දැන් බුදුහාමුදුරුවෝ කියනවා ධම්මපදයේ මේ බය නිසා මිනිසු පර්වත වන ආරාම වෘක්ෂ චෛත්‍ය සරණ යනවා කියලා. ඉතින් දැන් මේ ටිකනේ ඔය වෙන්නේ. නුවර නගරේ ඒවා මුදුන් මල් කඩ කියලා කියනවා වෙන්න පුළුවන්. මම ඒකේ පා කියනවා තෙලා දකින්නවත් නෙමෙයි. නමුත් බුදුන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයතර නෑ. නිවන් මඟ නෑ, අරෂ්ඨාංග මාර්ගය නෑ. එතකොට අනිකුත් දේවලුත් ඔය කරන අය සමහරලාට මේ අර මිනිසුන්ට ප්‍රදර්ශනාත්මක වශයෙන් සමහර පින්ඩපාත යන තැනුත් තියෙනවා. දැන් අවංකව යනවාද කියන ප්‍රශ්නේ. දැන් හාමුදුරනේ මේ අලි ගැන නිතරම මේ දවස්වල කතා වෙනවා. ඔව්. පන්සල් වල සතුන් නැති කිරීම. අලි ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද? දැන් බුදුදහමට දැන් මගේ අදහස නෙමෙයි අතන බුදුහාමසේ කියපු ගත්තොත් ඒක කරන්න බෑ. අලි ඔය අශ්වය ඔය තුන් කියන්නේ මේ කාමභෝගී වස්තු. තමන්ගේ தত্ত্বය තරාතිරම මහාන් தত্ত্বයේ පෙන්වන සංකේත. හැබැයි ඒක කාටට කියන්න පුළුවන් නෑ මේ පන්සලට මේක තියෙන්නේ කියලා. නමුත් ඕක එකතු වෙනවා කියලා කියන්නේ පන්සලේ වැඩ වැඩි වෙනවා. අලිය බලා ගන්න ඕනේ, අලිය බලා ගන්න මිනිස්සු හොයන්න ඕනේ, කෑම හොයන්න ඕනේ, රටේ නැති ප්‍රශ්න දේශපාලකව පස්සේ යන්න ඕනේ, පුරමිට ගන්න ඕනේ. දැන් මේ අපි අත්හැරලා ගියා නම් ඉතින් අලියෙක්වත් මොකෙක්වත් ඉන්න බෑ. සිවුරයි පාත්‍රේ වෙනවට හාමුදුරනේ කියන්න බෑද මේක සත්ව කරුණාව කියලා. සත්ව කරුණාව නම් සතා කැලේ ඉන්න ඕනේ. ගෙනල්ලා කොටු කරගෙන දන්වැල් දාලා පන්සලේ ඉන්න බෑනේ. සතා ඉන්න ඕනේ ඉන්න තැන. හිටියා නම් අන්න සත්ව කරුණාව. කුරුල්ලයි ගිලෙන්න ඕනේ. කූඩුවක දාගෙන ඉන්න බෑ. සතා අලියා අශ්වයා කැලේ ඉන්න ඕනේ. ඒක ගිහියෝ කරන්නේ තමන්ගේ වාසියට දාගත්තට භික්ෂුවක් වශයෙන් ඒක කරනවා නම් මට නම් එකඟ වෙන්න බෑ. මම කොහොමත් ඒක අනුමත කරන්නේත් නැහැ. මොකද බුදුහාමුදුරේට ඒකම තමයි. දැන් පන්සල් දැන් මේ වගේ මේ මෑත ආందోලනයකට තුඩු වෙලා තියෙනවා. දැන් පන්සල් සහ දේශපාලනේ පන්සල් වල දේශපාලනය කිරීම ගැන ඔබ වහන්සේගේ අදහස. ඔව් දැන් දේශපාලනය කියන එක ගත්තාම ඇත්තටම දැන් සිද්ධාර්ථ කුමාරයා රජෙක් ඔටෝනේ හිමි කුමාරයා. එයා රජකම අතහැරලා ගියේ. අතහැරලා ගියේ දේශපාලනයට යමක් කරන්න පුළුවන් වුණා නම් ඔහු එතන ඉන්නවා. නමුත් දේශපාලන කරන්න පුළුවන් පුංචි දෙයක් විතරයි. ලෞකික වශයෙන් සංවර්ධනය කිරීම, අධ්‍යාපනය, ඔය රැකියා සැපයීම වගේ දේවල් ඇරෙන්න මිනිස්සු දැන් බුදුන් වහන්සේ මේ ඔක්කොම දැපෙලා තිබිලා එයා දැක්කේ මේ කෙස් සුදු වෙන එක, මහලු වෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක වළක්වන්න බෑ. මිනිස්සු අඬන වෙන එක නවත්තන්න බෑ. කැමති දේ නොලැබෙන එක, අකමැති දේ ලැබෙන එක. මේව තමයි එයා දැකපු එයාට තිබුණ ප්‍රශ්නේ එයා දැකපු දේ. මේවට උත්තර හොයන්න බෑ දේශපාලනේ. ඒ නිසා තමයි එයා දාලා ගිහිලා ඊට එහා එකක් හෙව්වේ. ඉතින් එතකොට දැන් එහෙම අතහැරලා ගියේ ශාස්ත්‍රවරයා ඊට පස්සේ මහා පරම විමුක්තිය හොයාගෙන ආවිල්ලා අපිට දේශනා කරාම අපි ඒක අහගෙන උන්වහන්සේ අතහැරපෙකට ගිහිල්ලා දේශපාලනය කරනවා. මේක සම්පූර්ණ බුදුදහමට විරුද්ධයි. එසේ නොවේ යුතුයි. ඒ වගේම දැන් සමහර භික්ෂූන් වෘත්තීය සමිති නායකත්වයේ දරනවා. වහන්සේගේ අද. ඔව් එහෙම වෘත්තීය සමිති නායකත්වයේ දරන අය ඉන්නවා. සමහරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නවා, පළාත් සභා කාදී සභා මන්ත්‍රීවරු ඉන්නවා, පාසල් වල ගුරුවරු ඉන්නවා. ශ්‍රමණ වේශය දරාගෙන ශ්‍රමණ වේශය සහ ශ්‍රමණත්වය කියන්නේ දෙකක්. ශ්‍රමණ වේශයයි දෙක පටල ගන්න හොඳ නැහැ අපි. ශ්‍රමණත්වයට නොගිය යම් කෙනෙක් ඒක දිහා ඒකම තියාගෙන අටට කියන්න පුළුවන් මම පාරමිතා පුරනවා, මම ඉදිරි බුදු වෙන්න යනවා කියලා. හැබැයි අපි ඒ ගැන කතා කරනවට වැඩිය හොඳයි. ඉතින් ඒක කවුරුත් දන්නවා. මේවා ප්‍රසිද්ධ දේවල් අපි අලිත් කියනට වඩා අපේ ගමන ගියලා අපි ආදර්ශයක් රටට ලෝකෙට දුන්නොත් හැබැයි මිනිස්සු හරි දැනට එයි. මම හිතනවා මම හිතන විදිය අරක වෙනුවට නෑ ඕක නෙමෙයි ශ්‍රමණත්වය කියලා අපි ප්‍රායෝගිකව පෙන්වනවා. තමයි ඕනුත් අපි තැනට එන්න පුළුවන්. අපි තැනකින් බුද්ධ වහන්සේ තැනට එන්න පුළුවන්. එතකොට ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද අපේ සාමාන්‍ය ජනතාව අසරණ වෙලා කියලා? මොකද අපිට ඒ වගේම අමතක කරන්න බෑ. ගමයි පන්සලයි බබයි දාගබයි මත අපේ ගම දැන් ඕන අවස්ථාවක අපි දන්නවා සුනාමි ආවම මිනිස්සු පන්සල් පල්ලි වටා රොක්කුණා. ප්‍රධාන මේ ජාත්‍යන්තර ආයතනයවට මූලික වශයෙන් සේවයක් උනේ සමාජයට සේවයක් මිනිස්සු ආරක්ෂා කරුවා අපේ හාමුදුරුවෝ. ඒක ඇත්ත. ඒක නවත්තන්න අපිට බෑ. ඒ එසේ විය යුතුයි. මොකද හේතුව දැන් මේ තියෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේ හරහා හදාගත්ත අනිත් ආගම් වගේ ආගමක්. ඒකට ඊළඟදී මෙතනට එනකොට මේ හැමෝම දැන් මේ අපි දැන් ඔය කියන්නේ සංස්කෘතිය. රබයි දාගබයි ගමයි පන්සලයි කියන්නේ සංස්කෘතිය. සංස්කෘතිය බැහැර කරන්න අපිට බෑ. ඉතිහාසය බැහැර කරන්නත් බෑ. හරි වැරද්ද මොක වුණත් ඒක අපේ ඇඟට බද්ධ වෙලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒක එපා කියන එක නෙවෙයි. හැබැයි සංස්කෘතිය වන්දනා කරන්න පූජනීය දෙයක් නෙවෙයි. සංස්කෘතිය කොහොම කියාවේ අපේ විමුක්තිය සඳහා සද්ධර්මයේ ඉස්සරහට ගේන්න ඕනේ.
ඉතින් අපි උදක පටල ගතිය යුතු නැහැ. ඒගොල්ලෝ කරන දේ පහත් කියලා හෙලා දකින්න අපිට අයිතියකුත් නැහැ. කැමති කෙනෙක් එතන හිටියාවි. දැන් මොකද ඒ පන්සල සහ ඒ ආගමික ස්ථාන කරන සේවයත් වැදගත්. මොකද මුකුත් නොදන්නා එවැනි ලෝකෝත්තර විමුක්තියක් නොපතන නමුත් తాවකාලිකව එදිනදා ජීවිතේ මුණ දෙන ප්‍රශ්න වලට යම් සහනයක් ඒ ආගම් හරහා දැන් භෝගහක් ළඟට ගිහලා පූජාවක් කළේ යම් යාඥාවක් කරනකොට උට తాවකාලිකව හරි මානසික යම් සහැල්ලුවක් සහනයක් ලැබෙනවා. අපි ඒකට විරුද්ධ වෙනවා නම් ඒක වැරදි. හැබැයි පටල ගන්න ඕනේ නැහැ. ඒක නිර්මල දහම නෙවෙයි. නමුත් පල්ලෙහා යමක් තියෙනවා. දැන් ඔබ වහන්සේ දැන් මේ භෝගහ ගැන කිව්වා. ඒකයි මට දැන් මේ අහන්න දැන් මිනිස්සු කරන චෝදනාවක් තමයි හැම භෝගහක් ඕන භෝගහක් තිබ්බොත් අපි ගිහිල්ලා බුදු පිළිමයක් තියලා වන්දනා කරනවා වඳිනවා. ඒක හරිද? නෑ ඒ විතරක් නෙවෙයි. ඒක ටික දවසක් ගියාම මෙතන ලවුඩ් ස්පීකර් එකකුත් හයි කරගන්නවා. උදේ 5ට හැන්දෑ 4ට 3ට කැමැතිකම වෙලාවට දානවා. දැන් මම ඉන්න තැන මට ඒ අත්දැකීම දෙන්න මම කඳු ගැටයක් බුදුනේ වටේට පන්සල් තියෙනවා. එකවර 6ක් 7ක් දානවා. ජනවාරි පළවෙනිදාට එන්නේ 20ක් විතර දැම්මා. අදත් අපි ඒක තත්ත්වෙට මුණ දෙනවා. හැබැයි ඉතින් මේක තමයි ඉතින් පරිහානිය. දැන් මෙතන තමයි බුදුදහම, මේක තමයි ශ්‍රද්ධාව, මේක තමයි අපි බෞද්ධකම, මේක අපේ රට, බෞද්ධ රට, සිංහල බෞද්ධ රටකේ මේ කොහොම ගොඩ නැගිලා තියෙන්නේ මෙතන මේ අන්ධ මිනිස්සු ආරා මේ ගොඩ නැගිච්ච එක. මේකෙන් වෙන ධර්මයේ තව තවත් නැති වෙන එක පමණමයි. මොකද සද්ධර්මයේ හොයන්නේ නැහැ. මේකට කියලා මලක් පහනක් තියලා පුදලා ප්‍රාර්ථනා කරලා අපි මහා පිනක් කරගත්තා කියන සිතුවිල්ල ඇතුව ගෙදර ඇවිල්ලා තමන්ම රවටගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඔවුන් අසරණයි. මොකද ඔවුන්ට ඒක හොයන්න තරම් නුවණක් බුද්ධියකුත් නැහැ. අවංකව කියන කෙනෙකුත් නැහැ. ඉතින් ඒක දෙගොල්ල එකතු වෙලා තමන් රවට ගන්නවා. කියන අයත් රවට ගන්නවා, පිළිපදින අයත් රවට ගන්නවා. හැබැයි ඔවුන් එකිනෙකාට උදව් කරගනිමින් ජීවනෝපාය ගෙනියනවා. ධර්ම සත්කාර. දැන් ඔබ වහන්සේ දැන් ඔය ලවුඩ් ස්පීකර් ගැන කියනවා. දැන් අපේ උදේ පිරිත් ඇහෙනවා. ඔව්. නමුත් නියම ක්‍රමේ ඔව් මේ කැසට් එකක් දැමීමද හාමුදුරුවෝ පිරිත් කීමද? දැන් මගේ නම් ආකල්පය මම හොයලා බැලුවා දැන් පිරිත කියන වචනේවත් සූත්‍ර පිටකේ නැහැ. සජ්ජායනා කරලා වැඩක් නැහැ. මොකද අපි ඒක පිළිපදිනවා මිසක්. ඉතින් ඔක පාලි භාෂාවෙන් තියලා මේගොල්ලෝ සජ්ජායනා කරනවා. ඉතින් පිරිත Tamanට ඕන නම් කැසට් හරි මොන හරි දාගත්තට කමන්නේ Tamanට ඇහෙන්න. ගමට බලෙන් අස්සන්න ඕනේ නැහැ. ඔතන විවිධ අය ඉන්නවා. දීපාන්තර නැගිටින ළමයි ඉන්නවා, පාඩම් කරන ළමයි, ලෙඩ්ඩු ඉන්නවා, කුඩාලා දරුවෝ ඉන්නවා. අපි වලින් අස්සන්නේ ඇයි මේ පරිසර හානියක්. මේ ශබ්දය මම හිතනවා දැඩි ලෙස ශබ්ද දූෂණය කරන එක්තරා මාධ්‍යයක් මේ ඔය ලවුඩ් ස්පීකර් හරහා දීපාන්තර පිරිත් හරි මේ දාන එක මේ නොවී යුතුයි යන්නේ. මොකද බුදුන් වහන්සේ බොහොම නිස්සබ්ද පුජ්‍යලෙක්. නිහඬ පුජ්‍යලෙක්. ඉතින් මම උනත් ඔක් කතා කරලා දැන් දලදා මාලිකාවේ වට කරගෙන බෙර ගහන මම දවසක් ගිහලා ඇත්තටම බුදුහාමුදුරුවෝ හිටියා නම් මෙතන බුදුහාමුදුරුවෝ පැනලා දුවනවා. අයි මේ සද්දවල හැටියට. මේ මිනිස්සු පත්තු කරන පහන් වල හැටියට පත්තු කරන දුම් ගහන ගැහිල්ලට ඉන්න පුළුවන්ද මිනිස්සෙක් පණ තිබුණා නම් කියන තැන ඇයි මෙතන නොයන්නේ කියන ගැටලු මට මොකද්ද ඔවුන් දුන්න උත්තරේ? මොකුත් නැහැ. ඉතින් හිනායි බලන් හිටියා. ඉතින් දැන් මම කියනවත් ඒ උන් බය වෙනවා. දැන් මේක කතා කරන්නවත් බයයිනේ. මේ අපේ තුන්වහන්සේට මේ හාමුදුරු කෙනෙක් ඔන්න දැන්ටමත් තමයි ඇවිස්සලා ඇති. මෙන්න දුම් ගහනවා කිව්වා, මෙන්න බෙර ගහනවා කිව්වා. දැන් මේවා පූජා හැටියට ඇවිල්ලා තියෙන්නේ අනිකුත් ආගම් වලින්. නමුත් අපි ඒකෙන් උනේ ඇත්තටම ධර්මයේ අර ඇත්ත දේ යට ගියා. අර නිස්කලංක සෞම්‍ය ගතිය ඇතුව ගියා. කියන්නේ ඔබ වහන්සේ මේ දැන් මේ කරන්නේ මේ බෞද්ධ ආගම සහ බෞද්ධ ආගම පවත්වාගෙන යන විදිය අභියෝගයට ලක් කිරීමක්ද ඔබ වහන්සේ මේ කරන්නේ? නෑ මම අභියෝගයට ලක් කරන්නේ නෑ. බෞද්ධ ලේබල් එක ගහගෙන අනිත් ආගම් වගේ යම් දෙයක් හැඩගැහිලා තියෙනවා. මොකද මේක බුදුන් වහන්සේ පැහැදිලිව කියනවා මේ අර අපරිහානීය ධර්ම වල කරුණු 7ක් කියනවා. දැන් පළවෙනි එක සමගියෙන් වාසය කිරීම. දෙවෙනි එක සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිර යාම. තුන්වෙනි තැනට එනකොට කියනවා තියෙන රටේ පැරණි නීති රීති අඛණ්ඩව කටයුතු ක්‍රියාත්මක කිරීම සහ අලුත් නීති නොගෙනීම. තුන්වෙනි එක. හතරවෙනි එක රටේ ඉන්න වැඩිහිටියන් කරු බුහුමන් දක්වලා උන් රැක බලා ගැනීම. හතරවෙනි එක. පස්වෙනි එක සියලු කාන්තාවන්ට ගෞරවයෙන් සැලකීම සහ උන් ආරක්ෂා කිරීම. එතකොට 6 වෙනි එකට එනකොට යා කියනවා රටේ තියෙන සියලු ආගම් වලට එක සහ සමානව සලකන්න ඕනේ. එකට නෙවෙයි සියලු ආගම් වලට සලකන්න ඕනේ. එක විදිහට කවුරුත් රජයක් නෙවෙයි හැමදෙනාම කාගේ ආගමත් ආගම ඒ අදහන කෙනාට යම් සහනයක්. අපි ඒකට ගරු කරන්න ඕනේ. 7 වෙනි තැනට එනකොට බුදුහාමුදුරුවෝ කියනවා තමන්ගේ නගරයට හෝ ගමට නොවැඩියා වූ රහතන් වහන්සේලා වඩිත්වා වැඩ සිටිනා වූ රහතන් වහන්සේලා සුවසේ විසෙත්වා කියලා කරුණා මෛත්‍රී පෙරදරි කරගෙන ඔවුන්ට සිව්පසයෙන් සංග්‍රහ කරලා රැක බලා ගන්න කියලා. දැන් මම යන්න උත්සාහයක් දරනවා මේ බුද්ධ ආගම ඔය කියන ආගම අර 6 වෙනි තැන තිබුණාවි. එකත් රැක ගමු අපි. ඒකටත් ගරු කරමු. අපි ස්වාමීන් වහන්සේ 7 වෙනි තැන මතු කරගමු. දැන් අපි දැන් සාමාන්‍ය ගිහියෝ බලන්න. අපි ගියමු දැන් ඔය කළුදොර බෝධිය ළඟ. දැන් මේ පුද්ගලික බස් වල නවත්තනවා. නවත්තලා කාසි දාලා පඳුරු දාලා ඊට පස්සේ වැඳලා යනවා. ඊට පස්සේ ඔහු පරුෂ වචන භාවිතා කරනවා. මිනිස්සුන්ට බයිනවා. මේ යමන ගම මේ මගීන්ට හිරිහැර කරනවා. මොකද්ද මේ ගිහියන්ගේ ඒකත්
බුරු වංචාවක් නෙවෙයිද? නෑ ඒක වංචාවක්. ඇත්තටම ඒක පුජ්‍යලයට අදාළ දෙයක්. හැබැයි ඒක මේ පඳුරු දැමීමත් ඔහු පරුස වචන කීමත් අතරේ සම්බන්ධයක් උනේ ඔහු ගිහිල්ලා ඔහු වැඳලා යනවා. ඒ පරුස වචන කියන සමාජය තුළ එහෙම හරි කළ හිත සනස ගන්න තිබීම ගැන අපි පොඩ්ඩක් සතුටු වෙන්න ඕනේ. මොකද ඔහුට නැත්තම් මුළු දවසම පරුස වචන කියලා මේ වෙලාවේ හැම රුපියලම රැස් කරන්න එක පිම්මේ හඹා යන අතරේ ඕකෙන් අර කැපිටේට දාලා වැඳලා ගියා කියන්නේ මම නම් දා කියනවා ඒකේ පොඩ්ඩක් අර ධනාත්මකව හිතන්න පුළුවන්. හැබැයි ඔය කියන විදිහට ඒ නෙවෙයි වියුත්තේ. ඒක ඇත්ත. දැන් කප්පම් ගන්න මනුස්සයත් ගිහිල්ලා පඳුරු දාලා බුදුහාමුදුරන්ට වදිනවා. මේ සේරම දේශපාලන අනිත් එකයි තාම කුරීරු මේ අමනුෂ්‍යකම් කරන දේශපාලඥයත් ගිහිල්ලා වදිනවා. ඉතින් මේවා ගැන භික්ෂුන් වහන්සේලා දැඩි ඒ කියන්නේ මම කැමති නෑ මේ දැඩි කියන වචන ගන්න. නමුත් පියවරක් ගත යුතු නැද්ද? දැන් මේකයි වැඩේ තියෙන්නේ. දැන් බුදුන් වහන්සේගේ දහමට අනුව සැබෑ භික්ෂුවට ඒවට පියවර ගන්න බෑ. මොකද බුදුන් වහන්සේ දේශනා කරා මේ දේශනාව කරලෙවලකුවා මේ චතුරාර්ය සත්‍ය. හැබැයි ඒ සියල්ල තියෙන්නේ තමා තුළ. බඹයක් තරම් තමා තුළ මුළු ලෝකෙම තියෙනවා. ඒතර බුදුන් වහන්සේගේ දහම අනුව අපි කල යුත්තේ තමාව සොයාගෙන, තමාව පාලනය කරගෙන, තමාව ජයගෙන, තමාව විමුක්තිය යාම පමණයි. ඉතින් අපිට ලෝකේ හදන්න බෑ. එළිය මුකුත් නෑ. දේශපාලකව පාලනය කරන්න කියලා අපිට ලැබෙන දෙයක් නෑ. ඔවුන් දූෂිත යන්න අපිට අදාළක් නෑ. ඒ ස්වාමීන් වහන්සේ ඒක අපේ කාල අපි පොත්පත්වල කියලා තියෙනවා. හරි අවවාද අනුශාසනා කරන්න පුළුවන්. අවවාද අනුශාසනා දෙන්න පුළුවන් ඇවිල්ලා ඇහුවොත්. දැන් ඒ කාලේ බුදුහාමුදුරු ළඟට තැලා කොසල් රජුරු ඇහුවා. ඒ හිටපු රජවරු ඇහුවා. ස්වාමීනි කියලා යුද්ධ ගැන අහපු අය ඉන්නවා. යම් යම් ගැටලු වලට බුදුහාමුදුරු උපදෙස් දුන්නා. උදාහරණයකට මම ඉස්සල්ලා කිව්වා අපරිහානීය ධර්ම හතත් රටට දේශනා කරපු එකක්. මේක නිවන් මාර්ග නෙමෙයි. ඒ කියන්නේ මේ සාකච්ඡා කරන්න, සමගියෙන් රැස් වෙන්න, මේ විදිහට කාන්තාවට සලකන්න, වැඩි කියන සලකන්න මේවා කියලා තියෙනවා. හැබැයි මේක කිව්වේ ඇවිල්ලා අහපු අයට. අහන්න නැති මිනිස්සුන් දහම් දෙසන්නේ නැහැ. බුදුහාමුදුරු ඇහුවොත් තමයි උත්තර දෙන්නේ. ඉතින් අපිට අර සියලු දේ අතහරින්න ගිහිල්ලා වනයේට ගිහිල්ලා ධර්මයේ හොයන්න ගිහිල්ලා ඊට පස්සේ අපි දේශපාලනයයි දේශපාලකයෝයි අනිත් අය කරන වැරදි හොයන්නේකොත් අපි ආයෙත් අපිත් එතනමනේ. මනසින් එතනනේ. දැන් ඔබ වහන්සේට මම බොහොම ගරුත්වයෙන් ස්තුති කරනවා මහනුවර වජිර බුද්ධ හාමුදුරුවන්ට. අපි සමග සම්බන්ධ වීම ගැන මම හිතන්නේ අපි ඉස්සරහටත් ඔබ වහන්සේට ආරාධනා කරන්න මේ කැමැතියි. මොකද මේ කතිකාවත ගැන කතා කරන්න දැනට අපිට තියෙන කාල වේලාව අවසන්.